ආයිබෝන් කියලා නංගි ළමයිලා ඔක්කොම පිළිගන්නවා. අද කතා කරන්න යන්නේ ශාක පෝෂණය කියන පාඩමේ පොහොර යන අනුමාත්‍රකාව ගැන. පොහොර ගැන කතා කරද්දී ඔයාලා දන්නවා දැන් පොහොරක් යොදන්න හේතුවක් නැත්නම් අවශ්‍යතාවයක් පැන නගිනවා. මොකක් නිසාද? ශාකයකට ඌනතා ලක්ෂණයක් ඇතිවීම මගින්. අන්න එහෙනම් ඌනතා ලක්ෂණයක් ඇතිවීම මගින් ඒ කියන්නේ ශාකයට පෝෂක හිගකාවක් තියෙනවා. ඒක නිසා අපිට බාහිරින් පෝෂක ලබා දෙන්න පුළුවන්. එන්නේ බාහිරින් පෝෂක ලබා දීමට යොදා ගන්නා ප්‍රබලයක් විදිහට මෙන්න මේ පොහොර භාවිතා කරනවා. පොහොර කියන්නේ මොනවද කියලා කිව්වොත් ශාකයක අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය ශාකයකට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය ලබා දීමේ අරමුණින් යොදන ඕනෑම ද්‍රව්‍යයක් පොහොරක් විදිහට සලකන්න පුළුවන්. අපි සාමාන්‍ය අහලා තියෙන්නේ කාබනික පොහොර, රසායනික පොහොරනේ. ඒට අමතරව තව තියෙනවා පොහොර වර්ග ගොඩක්. ඒ අතරින් අපිට සිලබස් එකේදී කතා කරන්න තියෙනවා මෙන්න මේ මම දීලා තියෙන පොහොර වර්ග හතරක් ගැන. හතරක් ගැන කතා කරන්න තිබ්බට ලොකෝටම අපි ඒත් කතා කරන්නේ කාබනික පොහොරයි, රසායනික පොහොරයි ගැන. අපි බලමු පොහොර වර්ග කීපය ගැන. මේ රසායනික පොහොර. රසායනික පොහොර කියන්නේ මේක අකාබනික පොහොර වර්ගයක්. කියන්නේ කාබනික නොවන අකාබනික පොහොර වර්ගයක්. මේ රසායනික පොහොර භෝගයකට යෙදීමේදී ඉහළ කාර්යක්ෂමතාවයකින් යුක්තව අස්වැන්නක් ඉක්මනින් ශීඝ්‍ර වර්ධනයක් ලබා ගැනීම හැකියාවට පුළුවන් රසායනික පොහොර භාවිතය. ඊට පස්සේ තියෙනවා කාබනික පොහොර. කාබනික පොහොර කියන්නේ කාබනික ද්‍රව්‍ය පසට යෙදීම තමයි කාබනික පොහොර කියලා කියන්නේ. ඊට පස්සේ කොළ පොහොර තියෙනවා. කොළ පොහොරවලදී ඔයාලා මතක තියාගන්න කොළ පොහොරවලදී ගොඩක්ම යොදන්නේ රනිල කුලේ ශාක. රනිල කුලේ ශාකවල පෝෂක ඊට අධිකයි. ඒ රනිල කුලේ ශාකවලදී යෙදීමේදී දැනගන්න ඕන දෙයක් තමයි පුෂ්පීකරණයට පෙර අවස්ථාවේදී තමයි රනිල කුලේ ශාක පසට යොදන්න ඕනේ. ඊට පස්සේ භෝග අවශේෂ වල අඩංගු වෙනවා පෝෂක. කොහොමද අඩංගු වෙන්නේ? දැන් අපි යොදන පෝෂක හරි පස්සේ තියෙන පෝෂක හරි භෝගවල තියෙනවා. ඒ භෝග වලින් අවශේෂ විදිහට නැත්නම් අස්වැන්න නෙලීමෙන් පසු අවශේෂ විදිහට යොදන්න පුළුවන් ශේෂ්ත්‍රයට පොහොරක් විදිහට. ඊට පස්සේ දෙනවා ආකලන ද්‍රව්‍ය. මෙන්න මේක මතක තියාගන්න. ආකලන ද්‍රව්‍ය කියන්නේ පොහොරක් නෙවෙයි. ආකලන ද්‍රව්‍ය කියන්නේ පොහොරක් නෙවෙයි. මේක ඉස්සලම යොදලා තියෙන්නේ පස්සේ වයනය, ව්‍යුහය වගේ ගුණාංග වැඩි කරගන්න. ඊට පස්සේ ඒත් එක්කම pH අගේ පාලනය කිරීම තමයි මේකේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ. pH අගේ ආම්ලික පසකට වගේ සාමාන්‍ය මේ ආකරණ ද්‍රව්‍ය යොදලා තියෙනවා pH අගය යහපත් තත්ත්වයට ගන්න. ඒක නිසා තමයි ජිප්සම්, හුණුගල්, කැල්සියම් ක්ලෝරයිඩ් වගේ මේ ආකරණ ද්‍රව්‍ය යොදලා තියෙන්නේ. අනේ ආකරණ ද්‍රව්‍ය මතක තියාගන්න ඕනේ මේක පොහොරක් නෙවෙයි. හැබැයි pH අගය යහපත් වීම නිසා ශාකයේ පසේ තියෙන පෝෂක ශාකයට ලබා ගැනීමට හැකියාවක්පත් වෙලා දෙනවා. පස්සේ කාලයේදී මේ ජිප්සම්, හුණුගල් වල අඩංගුයි මොනවාද? සාමාන්‍ය කැල්සියම් වගේ මූලද්‍රව්‍ය. මෙන්න මේ මූලද්‍රව්‍යත් භෝගමගින් අවශෝෂණය කරගෙන තියෙනවා. ඒක නිසා මේකත් දැනට පොහොර විදියට සැලකෙන පොහොරක් විදියට. හරි, මේකෙදි ප්‍රධාන වශයෙන් දැන් කතා කරන්න තියෙන්නේ රසායනික පොහොර ගැනයි කාබනික පොහොර ගැනයි. මෙන්න මේ රසායනික පොහොර ගැනයි කාබනික පොහොර ගැනයි ලොකු විස්තරයක් දැනගන්න ඕනේ. විශේෂයෙන්ම කාබනික පොහොර ගැන ලොකුවටම දැනගන්න ඕනේ. මොකද වැඩි සම්භාවිතයක් තියෙනවා කාබනික පොහොර හදන විදිහ නැත්නම් කාබනික පොහොර වලින් ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. මොකද ලංකාවේ තියෙන රටේ තියෙන තත්ත්වයක් එක්ක ඔයාලා දන්නවා දැන් මම මුලදීම සඳහන් කරා රසායනික පොහොර වලින් ඉවත් වෙලා කාබනික පොහොර වලට රට වැඩි ප්‍රවණතාවයක් දීලා තියෙනවා. ඒක නිසා මෙන්න මේ කාබනික පොහොර නිෂ්පාදනය ගැන ගොඩක් දැනගන්න ඕනේ. අන්න ඒකට වෙනම දවසක ඊළඟට වීඩියෝ එක නෙවෙයි ඊට පස්සේ වීඩියෝ එකකින් කාබනික පොහොර හදන විදිය සියලුම විස්තර අඩුවක් නැතුව මම ඔයාලට කියලා දෙනවා. අද අපි බලමු
රසායනික පොහොර ගැන මේ කොළ පොහොර භෝග අවශේෂ ආකරණ ද්‍රව්‍ය ගැන වැඩි ඉගෙන ගන්න නැහැ. මෙච්චරයි ඉගෙන ගන්න තියෙන්නේ. ලොකුවටම තියෙන්නේ රසායනික පොහොරයි කාබනික පොහොරයි ගැන. බලමු රසායනික පොහොර කියන්නේ. ඉතින් බලමු රසායනික පොහොරක් කියන්නේ මොකක්ද කියලා. රසායනික පොහොරක් කියන්නේ සාමාන්‍යයෙන් ශාක වලට පෝෂක ලබා දීම සඳහා යොදවන ලබන අකාබනික පෝෂකයක්. අකාබනික පෝෂකයක් තමයි රසායනික පොහොර කියලා සරලව කියන්නේ. මෙන්න මේ රසායනික පොහොර ආකාර දෙකකට බෙදෙනවා. මොකද හේතුව ඒ රසායනික පොහොරේ අඩංගු වෙලා තියෙන සංයුතියේ තියෙන පෝෂක පදාර්ථ ප්‍රමාණය අනුව ආකාර දෙකකට බෙදෙනවා. එක තමයි ඍජු රසායනික පොහොර. ඍජු රසායනික පොහොර කියන්නේ මෙන්න මේ පෝෂක පොහොර වල තියෙන්නේ පෝෂක වර්ග එකක් පමණයි. ශාක පෝෂක අත්‍යවශ්‍ය පෝෂක වර්ග එකක් පමණක් අඩංගු වන රසායනික පොහොර වලට කියනවා ඍජු රසායනික පොහොර කියලා. නැත්නම් මේකට තව නමක් කියනවා අමිශ්‍ර පොහොර කියලා. දෙවෙනි එක තමයි මිශ්‍ර පොහොර. මේ මිශ්‍ර පොහොර ගැන කතා කරද්දී මෙන්න මේ මිශ්‍ර පොහොර වල අඩංගු වෙනවා පෝෂක පදාර්ථ වර්ග නැත්නම් අත්‍යවශ්‍ය පෝෂක දෙකක් හෝ තුනක්. අත්‍යවශ්‍ය පෝෂක වර්ග දෙකක් හෝ තුනක් අඩංගු වෙන පරිදි මිශ්‍ර කර සකසන ලද පොහොර තමයි මිශ්‍ර පොහොර කියලා කියන්නේ. එන්නේ මිශ්‍ර කිරීමට යොදාගන්නේ මෙන්න මේ ඍජු රසායනික පොහොර වර්ග වලින්. මේකේ සාමාන්‍ය මේ භෝගවල අවශ්‍යතාවය පදනම් කරගෙන තමයි මේ මිශ්‍ර පොහොර නිපදවලා තියෙන්නේ. සාමාන්‍ය උදාහරණයක් ඔයාලා දන්නවා නයිට්‍රජන් ලබා දෙන ප්‍රභවයකුයි නයිට්‍රජන් ලබා දෙන සුජු පොහොර වර්ගයකුයි පොටෑසියම් ලබා දෙන සුජු පොහොර වර්ගයකුයි එකතු කරලා වී වගාවේදී බණ්ඩි අවස්ථාවේදී බණ්ඩි පොහොර කියලා ලබා දෙනවා මිශ්‍ර පොහොර. ඊට පස්සේ තව එකක් තමයි පොල් වගාවේදී පොල් පොහොර කියලා හඳුන්වන්නේ මිශ්‍ර පොහොර. මේ ඍජු රසායනික පොහොර වර්ග නම් ගොඩක් තියෙනවා. සාමාන්‍ය නයිට්‍රජන් ලබා දෙන ප්‍රභවය වල දන්නවා. සාමාන්‍ය ප්‍රධාන ප්‍රභවයේ වැඩිම නයිට්‍රජන් ප්‍රමාණය අඩංගු වන ප්‍රභවය තමයි මොකද්ද? යූරියා කියන ප්‍රභේදය. ඊට පස්සේ අපි කතා කරමු මිශ්‍ර පොහොර ඔහොම තියලා ඍජු රසායනික පොහොර ගැන. මෙන්න මේ ඍජු රසායනික පොහොර ගැන කතා කරද්දී ඔයාලා දැනගන්න ඕනේ මම මොකද්ද කියලා කියනවා මේ ඍජු රසායනික පොහොර කියන්නේ. මේ වර්ග අපි දැන් කතා කරා අත්‍යවශ්‍ය පෝෂක වර්ග සම්පූර්ණ පෝෂක වර්ග කීයක් තියෙනවද? 17ක් තියෙනවා. 17න් 3ක් පසෙන් ලබා දෙන්න අවශ්‍ය නැහැ. වාතෙන් හා ජලයෙන් අවශ්‍ය තරම් ඇති වෙන්න ලැබෙනවා. එහෙනම් දැනගන්න ඕනේ මොනවාද? ලබා දෙන්න ඕනේ මොනවාද? ලබා දෙන්න ඕනේ පසෙන් ලැබෙන පෝෂක 14. එහෙනම් මේ 14 ලබා දෙන්න නම් රසායනිකව නිෂ්පාදනය කරලා තියෙනවා ඒ 14ට අඩංගු පොහොර වර්ග කිහිපයක්. එහෙනම් මූලද්‍රව්‍ය 14 ලබා දීමේ අරමුණින් ඒ සංයෝග ඇතුළත් වෙන පරිදි පොහොර වර්ග 14කට බෙදලා ඒකෙමුත් තව වර්ග තියෙනවා. එකේ දැන් නයිට්‍රජන් කියලා හිතුවොත් නයිට්‍රජන් ලබා දෙන කිහිප වර්ගයක් තියෙනවා. අන්න ඒ වගේ පොහොර ටිකක් තියෙනවා දැනගන්න. ඔයාලට මම මෙහෙම කියලා දෙනවට වැඩිය දැන් ඔයාලට බලන්න පුළුවන් මේ පොහොරවල තියෙන පෝෂක වර්ගය. ඒ කියන්නේ සාමාන්‍ය උදාහරණයක් ගත්තොත් නයිට්‍රජන් පොහොර නම් ඒකේ අඩංගු වෙන පොහොර වර්ගය. නයිට්‍රජන් මූලද්‍රව්‍ය අඩංගු වෙන පොහොර වර්ගය. සාමාන්‍ය යූරියා කියමු. යූරියා තමයි නයිට්‍රජන් ප්‍රභේදය ලබා දෙන පොහොර වර්ගය ලෙස ක්‍රියා කරන්නේ. ඊට පස්සේ මෙයාගෙන් මේ යූරියා වල නයිට්‍රජන් පොහොර කොපමණ ප්‍රතිශතයක් තියෙනවද කියලා දැනගන්න ඕනේ. සාමාන්‍ය 46ක් තියෙනවා යූරියා වල නයිට්‍රජන් ප්‍රතිශතය. ඊට පස්සේ මෙන්න මේ පොහොර අපිට හඳුනා ගන්න ඕනේ. හඳුනා ගන්න නම් ඒකේ තියෙන ලක්ෂණ දැනගන්න ඕනේ. ලක්ෂණ ගැන කතා කරනවා. ඊට පස්සේ මෙන්න මේ පොහොර කර්මාන්තශාලාවතුලදී නිෂ්පාදනය කරන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. මේක මේ විදිහට කියා දෙන්න අපහසු නිසා
මම ඔයාලට මේ මූලද්‍රව්‍ය 14ම අඩංගු වෙන විදිහට දැන් විනාඩි දෙකක වීඩියෝ එකක් මේකටම ඇටච් කරලා තියෙනවා. ඒක බලලා එන්න ඊළඟට පාඩම ඉස්සරහට යන්න. මම හිතනවා දැන් ඔයාලා දැන් වීඩියෝ එක බලලා ඉන්නේ නැති. දැන් ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ඍජු පොහොර ගැන දැනගන්න තියෙන්නේ ඔච්චරයි. ඔය ටික නා අපිට විශේෂ ලොකු වෙන දෙයක් නැහැ. ඔය ප්‍රතිශතයේ සාමාන්‍ය හැඩරුව ස්වරූපය දුන්නම අඳුර ගන්න පුළුවන්. ඔය වීඩියෝ එකේ මම ප්‍රධානම එන ඔක්කොම කරුණු ඇතුළත් කරලා තියෙනවා. ඒකේදී හොඳට බලා ගන්න. ඊට පස්සේ ගැටලුවක් වෙන්නේ නැහැ එක්සෑම් එකට ගියත්. ඒ ටිකෙන් ලොකුවට ප්‍රශ්න හැදෙන්නේ නැහැ. සාමාන්‍ය MCQ ප්‍රශ්න දෙකක් තුනක් වගේ තමයි හැදෙන්නේ. මොනකටත් බලා ගන්න කියන්න බෑ මේ පේපරේ හැදෙන විදිහ. ඒකත් එක්ක අර විදිහට බලා ගන්න. ඊට පස්සේ කතා කරන්න තියෙනවා මේ ඍජු පොහොර භාවිතයේදී හැම දෙයකම හොඳ නරක වගේ ඍජු පොහොර භාවිතයේදීත් අපිට එක එක ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. මොනවාද ඒ ගැටලු කියලා බලමු. සාමාන්‍යයෙන් මෙන්න මේ ඍජු පොහොර හොඳ කාර්යක්ෂමතාවය ලබා දෙනවා. ගොඩක්ම භෝග වලට ප්‍රශ්නයක් නැහැ. ඉතා ශීඝ්‍ර වර්ධනයක් ලබා ගන්න පුළුවන් ඍජු පොහොර භාවිත කිරීමේදී. ඒ වුණාට මෙන්න මේ පොහොර ඍජු පොහොර ස්වල්ප ප්‍රමාණ නැත්නම් කුඩා ප්‍රමාණවලදී මිලදී ගැනීමේ හැකියාවක් නැහැ. කුඩා ප්‍රමාණවලින් මිලදී ගැනීමේ හැකියාවක් නැහැ. මොකද්ද හේතුව? එහෙම කුඩා ප්‍රමාණයේ මිලදී ගැනීමට නැත්නම් මිලට දීමට ටිකක් අපහසුයි. මොකද ඒක කියන්න වෙනවා. ඊට පස්සේ පොහොර මීට් බෑග් එකක් ගත්තොත් එහෙම ඒ කඩලා තියුවා මේක දිය වෙන්න පුළුවන්. ඔයාලා දකින්න ඇති. අර වීඩියෝ ක්ලිප් එකේදී මම දාලා තිබ්බා ජලාකර්ෂණය කියලා. ජලාකර්ෂණ භාවය කියන්නේ සාමාන්‍යයෙන් රසායනික පොහොර සාමාන්‍ය පරිසරයට විවෘත කරලා තිබුණාට පස්සේ ඒකට ජලය ඇදගෙන ජලය උරාගෙන ජලයේ ඒක පොහොර දියවීමේ හැකියාව තියෙනවා ජලාකර්ෂණ භාවය. එන්නේ හේතුත් එක කොහොම හරි වෙළඳ පොළෙත් වෙළඳන් විසින් කැමැත්තක් දක්වන්නේ නැහැ. සාමාන්‍ය කුඩා ප්‍රමාණය වලින් මිලදී ගැනීමට මිලට දීමට. අන්න ඒක නිසා ප්‍රධානම ගැටලුවක් තමයි කුඩා ප්‍රමාණ වලින් මිලදී ගැනීමට නොහැකියාවක් පවතිනවා. හැබැයි ඒක निराකරණය කරලා තියෙනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ගොවි ජන අලෙවි හැල් වලින් ලබා දෙනවා කුඩා ප්‍රමාණ වලින්. ඊට පස්සේ තියෙන ගැටලුව තමයි
අපි පොහොරක් යොදන්න ඕනේ. අපි මුලදී කතා කරා මතකද ලීක් බීගේ අවමතා නියමයට අනුව පෝෂක අවශ්‍යතාවය තීරණය කරලා තමයි පොහොරක් යොදන්න ඕනේ. එහෙනම් පොහොර අවශ්‍යතාවය තීරණය කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? අවශ්‍යතාවය තීරණය කරන්න නම් පස පරීක්ෂා කරන්න ඕනේ. පසේනේ පෝෂක තියෙන්නේ. පස පරීක්ෂා කරලා බලලා තමයි ඒකට අඩු පෝෂකය ලබා දෙන්න ඕනේ. සාමාන්‍ය මේක ශාකයක් ගත්තොත් හිතන්න මේ පසේ නයිට්‍රජන් ප්‍රමාණය අඩුයි. නයිට්‍රජන් ප්‍රමාණය අඩුයි නම් නයිට්‍රජන් පෝෂකය ලබා දෙන්න ඕනේ. නයිට්‍රජන් පෝෂකය ලබා දෙන්න නම් නයිට්‍රජන් අඩංගු වෙන පොහොර වර්ගයක් ලබා දෙන්න ඕනේ. අන්න ඒක නිසා ප්‍රධාන ගැටලුව තමයි මෙන්න මේ පස පරීක්ෂා කිරීම ගොවීන්ට පස පරීක්ෂා කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුමක්වත් විද්‍යාත්මක දැනුමක්වත් නැහැ. අන්න ඒකෙදී සාමාන්‍ය දැන් ශ්‍රී ලංකාවේ ගොවි බිම් වැඩි ප්‍රමාණයක් තියෙනවා. අන්න ඒකෙදී කාර්ය මණ්ඩලයකුත් නැහැ. පස පරීක්ෂා කිරීමට ඒ තරම් වැඩි භූමි ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍ය උනන්දුවක් දක්වන්නේ නැහැ ගොවීන් පස පරීක්ෂා කරන්න. හරියට සාක පෝෂක යොදනවා නම් නැත්නම් පොහොර යොදනවා නම් මෙන්න මේ පොහොර අවශ්‍යතාව තීරණය කරගන්න ඕනි. මොකද සෘජු පොහොර යොදීමේදී විශේෂයෙන්ම ඇයි පොහොර පෝෂක එක එක වෙන යොදන්නේ මිශ්‍ර පොහොර නම් ගැටලුවක් නැහැ. සාමාන්‍ය පෝෂක වර්ග තුනක් අඩුයි නම් භෝගේ බාල වෙනවා නම් මොකෙන් හරි ඒ කියලා හිතාගෙන මොන පෝෂකෙන් හරි ඒ කියලා හිතාගෙන මිශ්‍ර පොහොර යෙදීමක් කරන්න පුළුවන්. අනේ පස පරීක්ෂා කර බලා නිවැරදිව පෝෂක තීරණය කිරීමේ හැකියාවක් නොමැති වීම තියෙන තවත් ප්‍රධාන ගැටලුවක්. ඊට පස්සේ තියෙන ගැටලුව තමයි මේ සාමාන්‍ය පෝෂක වර්ග මේ පස්සේ මේ භෝගයට අදාළ පෝෂක වර්ග ඒ කියන්නේ නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් කියලා මේ තුනම අඩංගුයි කියමුකෝ. මෙන්න මේ තුනම අඩංගුයි නම් මේ තුන එකවර යෙදීමේ හැකියාවක් නැහැ සෘජු පොහොර වලදී. ඒ කියන්නේ පෝෂක එකයිනේ එක පොහොර වර්ගයක තියෙන්නේ. එහෙනම් පෝෂක වර්ග තුන් ආකාරයකට තුන් වතාවකට යෙදීමට අවශ්‍ය වෙනවා. අන්න ඒක අමතර වියදමක් හා විශාල ශ්‍රමයක් යනවා. අන්න ඒ ටික තමයි ප්‍රධානම ගැටලු විදිහට සෘජු පොහොර භාවිතයේදී අපිට ඉගෙන ගන්න තියෙන්නේ. දැන් කතා කරමු අපි මේ සෘජු පොහොර භාවිතයේදීම ගැටලු වගේම තියෙන පුරාණ වාසි මොනවාද කියලා බලමු. වාසි තමයි සාමාන්‍යයෙන් මෙන්න මේ මම කිව්වා හරියට භෝගයක් තිබ්බොත් ශේෂ්ත්‍රයේ භෝගයක් තිබ්බොත් නිවැරදිව පස පරීක්ෂා කරලා පෝෂක අවශ්‍යතාවය හඳුනා ගත්තොත් නැත්නම් ඌනතාවයක් මගින් හෝ පෝෂක අවශ්‍යතාවය හඳුනා ගත්තොත් අපිට තියෙන්න කරන්න පුළුවන් මොකද්ද? දැන් හරි මෙන්න මේක සාමාන්‍ය හරි ටක්ෂයක් තියෙනවා පත්‍ර කහ පාට වෙලා මේ මොකක් හරි නයිට්‍රජන් උන්නත ලක්ෂණ මතුණා කියමුකෝ. එහෙනම් උන්නත ලක්ෂණ මතුණා කියන්නේ නයිට්‍රජන් අවශ්‍යතාවයක් තියෙනවා කියලා අපි දැන් දන්නවා. මොකද උන්නත ලක්ෂණ ගැන අපි හඳුනාගත්තා. ඒක නිසා අපිට නයිට්‍රජන් සපයන පෝෂක ප්‍රභවයක් චාකර් ලබා දෙන්න පුළුවන්. ඒක නිසා පෝෂක අපතේ යෑමක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් අවශ්‍ය පෝෂක ප්‍රභවය ගැන අවශ්‍ය පෝෂකය හිග පෝෂකයේ තීරණය කර අවශ්‍යතාවය අනුව ශාකයට යෙදීම හැකියවීම ප්‍රධාන වාසිය සෘජු පොහොර භාවිතයේදී. ඊට පස්සේ මෙන්න මේ මිශ්‍ර පොහොර මම කිව්වා මිශ්‍ර පොහොර හදන්නේ පෝෂක වර්ග කිහිපයක් එකතු කරලා. සාමාන්‍ය නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් කියමුකෝ. අන්නේ එකතු කරද්දී මේ කට්ටිය මේ පෝෂක වර්ග තුනම යොදන්නේ නැහැ. සාමාන්‍ය කිලෝ 100ක බෑග් එකක් හදනවා නම් ඒ බෑග් එකට සාමාන්‍ය මේ තුන අඩංගු වන පරිදි සාමාන්‍ය කිලෝ 75ක් පමණ පුරවලා ඊට පස්සේ දානවා පූරක ද්‍රව්‍ය කියලා ද්‍රව්‍ය කිහිපයක්. ඒ ගැන කතා කරනවා ඉස්සරහට. ඒ කියන්නේ පොහොරක් නෙවෙයි පූරක ද්‍රව්‍ය කියලා කියන්නේ. සාමාන්‍ය වැලි මැටි වගේ සංයෝග තමයි යොදන්නේ. ඒක නිසා පොහොර බාල වීමක් වෙනවා. මිශ්‍ර පොහොර භාවිතා කරොත්. ඒ කියන්නේ සාමාන්‍ය වැඩක් නැහැ. අපිට අවශ්‍ය කිලෝග්‍රෑම් 100ක් නම් ඒ වෙනකොට අපිට දෙන්නේ 75යි. එන්නේ ගැටලුව නැහැ. මෙන්න මේ සෘජු පොහොර භාවිතයේදී එහෙනම් පොහොර බාල වීමේ අවදානමක් නැහැ. ඊට පස්සේ අපි දැන් ඉස්සරහ කතා කරා නිර්දේශිත පොහොර ප්‍රමාණය හොයලා නැත්තම් මේ භෝගයට අවශ්‍ය මෙච්චර පොහොර ප්‍රමාණයයි කියලා දන්න නිසා
අපි යොදන්නේ කොච්චරද? ඒ පොහොර ප්‍රමාණය විතරයි. වැඩියෙන් යෙදුවා කියලා පළක් නැහැ. වැඩියෙන් යෙදුවොත් මොකද්ද වෙන්නේ? වැඩියෙන් යෙදුවොත් පෝෂක අසමතුලිතතාවයක් හට ගන්නවා. අසමතුලිතතාවයක් හට ගන්නවා කියන්නේ මම කලින් වීඩියෝ එකත් කතා කරා මොකද්ද? අසමතුලිතතාවයක් කියන්නේ ශාකයට විස වීමක් හට ගන්න පුළුවන්. අන්න එහෙනම් වැඩිපුර පෝෂක අවශ්‍යතාවය තීරණය කරලා පෝෂක යෙදීම මගින් පසේ හා ශාකයේ පෝෂක අසමතුලිතතාවයක් හට නොගැනීම තවත් තියෙන වාසියක්. ඊට පස්සේ කතා කරොත් ඊළඟ වාසිය තමයි මේ මිශ්‍ර පොහොර භාවිතයට වඩා සුදු පොහොර භාවිතා කරාම සාපේක්ෂව යන වියදම අඩුයි. කොහොමද වියදම අඩු වෙන්නේ? මෙන්න මේ මිශ්‍ර පොහොර සකසද්දී විශාල වියදමක් යනවා සාමාන්‍ය පොහොර වර්ග අනුව. ඒ වගේ ගොඩ වියදම යෙදීමේදී හා සැකසීමේදී වියදම වැඩි. එහෙනම් සාපේක්ෂව වියදම අඩුයි. ඊට පස්සේ මම කලින් කිව්වා පස පරීක්ෂා කරනවා කියලා. පස පරීක්ෂා කරලා බලලා යෙදුවොත් අපිට නිශ්චිතව දැනගන්න පුළුවන් මෙන්න මේ පෝෂකය තමයි අඩු. මෙන්න මේ පෝෂකය තමයි අඩු. ඒක නිසා මේ පෝෂකයේ තියෙන ප්‍රභවය හොයා ගන්න පුළුවන්. එනේ හොයාගෙන ඒ ප්‍රභවය විතරක් යොදන්න පුළුවන්. අන්න ඒ ටික තමයි මිශ්‍ර පොහොර නෙවෙයි අමිශ්‍ර පොහොර භාවිතයේ තියෙන වාසි. දැන් වාසිය ගැන කතා කරා. ඒ ටික තමයි ඔයාලා දැනගන්න ඕනේ. මෙන්න මේ අමිශ්‍ර පොහොර භාවිතයේ අමිශ්‍ර පොහොර නැත්නම් රසායනික පොහොර වලින් ඍජු රසායනික පොහොර වලදී දැනගන්න ඕනේ කරුණු. මොනවද දැනගත්තේ? සාමාන්‍ය ඍජු පොහොර කියන්නේ මොනවද කියලා දැනගත්තා. ඍජු රසායනික පොහොර කියන්නේ මොනවද කියලා දැනගත්තා. ඊට පස්සේ ඒවා ලබා දෙන පෝෂක එක පෝෂක පදාර්ථ ලබා දෙන පෝෂක පොහොර වර්ගය දැනගත්තා. පොහොර වර්ගය දැනගෙන ඒ වගේට අනුව එක එක ලක්ෂණ දැනගත්තා. ඒකෙත් අඩංගු වන පෝෂක පදාර්ථ ප්‍රමාණය දැනගත්තා. ඊට පස්සේ ඒවා නිෂ්පාදනය කරන විදිහ දැනගත්තා. දැන් දැනගත්තා වාසිය අවාසිය ගැන. එහෙනම් ඊළඟට අපි කතා කරමු මිශ්‍ර පොහොර ගැන. මිශ්‍ර පොහොර ගැන කතා කරනකොට නංගි මල්ලි දැන් මේ මිශ්‍ර පොහොර ප්‍රධාන කොටස් දෙක. මම කිව්වා මිශ්‍ර පොහොර කියන්නේ මොනවාද? මිශ්‍ර පොහොර කියන්නේ පෝෂක පදාර්ථ දෙකක් හෝ තුනක් අඩංගු වන පරිදි එකට එකතු කරලා හදන ලබන පොහොර රසායනික පොහොර වර්ග තමයි අකාබනික පොහොර වර්ග තමයි මිශ්‍ර පොහොර වර්ගයක් කියලා කියන්නේ. ඊට පස්සේ මිශ්‍ර රසායනික පොහොර ඊට පස්සේ දැනගන්න ඕනේ මේ මිශ්‍ර පොහොර සාමාන්‍ය සකසන ආකාරය අනුව නැත්නම් පෝෂක පදාර්ථ ප්‍රමාණය අනුව ආකාර දෙකකට බෙදෙනවා. එක තමයි සම්පූර්ණ මිශ්‍ර පොහොර. සම්පූර්ණ මිශ්‍ර පොහොර ඉදි කරන්නේ මේ ගොඩක් දුරට මෙන්න මේ මිශ්‍ර පොහොර හදද්දි මතක තියාගන්න මිශ්‍ර පොහොර හදන්න ගන්නේ ලොකුවටම හදන්නේ නයිට්‍රජන් පොටෑසියම් ෆොස්ෆරස් කියන පෝෂක ප්‍රභවයන් සඳහා පෝෂක ප්‍රභවයන් ලබා දීම සඳහා. එහෙනම් මිශ්‍ර පොහොර යොදද්දී එකතු කරන්නේ මොනවාද? මෙන්න මේ මූලද්‍රව්‍ය අඩංගු වන විදිහට පොහොර වර්ග තුනක්. එන්නේ තුන NPK නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් ලබා දෙන පොහොර ප්‍රභවය මේ එකතු කරන්නේ. මෙන්න මේ මූලද්‍රව්‍ය තුනම අඩංගු වන පෝෂක ප්‍රභව මේ තුන් දෙනාම එකතු කරලා හදනවා එකට හදන එක තමයි සම්පූර්ණ මිශ්‍ර පොහොරක් කියන්නේ. එහෙනම් මේ තුන් දෙනාම නියෝජනය කරලා හදන නැත්නම් මික්ස් කරලා හදන පොහොර තමයි සම්පූර්ණ මිශ්‍ර පොහොර කියලා කියන්නේ. ලොකු දෙයක් නෑ. එහෙනම් මේකේ අඩංගු වෙන්නේ මොනවද? නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් කියන මූලද්‍රව්‍ය තුන. ඊට අමතරව තව අඩංගු වෙන සාමාන්‍ය දැන් වෙනකොට මේට අමතරව එකතු කරනවා මැග්නීසියම් වගේ පෝෂක ප්‍රභව අඩංගු වන පොහොරද එකතු කරලා ඒ පොහොර ප්‍රභව ලබා දෙනවා. ඊට පස්සේ දෙවෙනි මිශ්‍ර පොහොර වර්ගය තමයි අසම්පූර්ණ මිශ්‍රණය.
නැත්නම් සම්පූර්ණ මිශ්‍රණය. මේකෙදි කරන්නේ මෙන්න මේ නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් කියන තුන් දෙනාගෙන් දෙන්නෙක් තෝරාගෙන එකතු කරලා හදනවා පොහොර. අන්න ඒකට තමයි කියන සම්පූර්ණ මිශ්‍ර පොහොර. සාමාන්‍ය සම්පූර්ණ මිශ්‍ර පොහොරයකට උදාහරණයක් කිව්වොත් V වගාවේදී දැන් මූලික පොහොර මිශ්‍රණය නැත්නම් V මිශ්‍රණය කියනවා. V මිශ්‍රණය කියනවා. අන්න ඒකෙදි මූලික පොහොර විදියට මෙන්න මේ තුන් දෙනාම එකතු කරලා පසට යොදනවා බීජ වැපිරීමට පෙර. ඊට පස්සේ අසම්පූර්ණ පොහොර මිශ්‍රණයක් තමයි බණ්ඩි පොහොර මිශ්‍රණය. බණ්ඩි පොහොර මිශ්‍රණය අසම්පූර්ණ පොහොර මිශ්‍රණය. සම්පූර්ණ පොහොර මිශ්‍රණයට තව එකක් තමයි පෝල් පොහොර මිශ්‍රණය. නැත්නම් සම්පූර්ණ පොහොර මිශ්‍රණය. ඊට පස්සේ අපි කතා කරමු මේකෙදි අර වගේ රසායනික ඍජු රසායනික පොහොර වගේ මේ එකින් එක කතා කරලා ලොකුවට අවශ්‍ය පෝෂක එහෙම අවශ්‍ය නැහැනේ. මොකද හේතුව මේ ඍජු රසායනික පොහොර වලින්ම තමයි මේවා නිෂ්පාදනය කරන්නේ. මේකෙදි තියෙනවා හැබැයි දැන් සාමාන්‍ය මේ මිශ්‍ර කරාට පස්සේ භෝගයට මේකෙන් මිශ්‍ර කිරීමේදී කොච්චර පෝෂක ප්‍රතිශතයක්ම නිදහස් කරනවද කියලා හොයාගන්න තියෙන්නේ ගණනය කිරීමක් එක්ක. ඒක ගැන මෙහෙම කියමු, ගණනය කිරීම වෙනම කොටසක් යටතේ කියලා දෙන්නම්. මොකද මෙහෙම කියද්දී පැටලෙනවා. ඒක නිසා ගණනය කිරීම බලමු පස්සේ. දැන් අපි කතා කරමු මිශ්‍ර පොහොර භාවිතයේ වාසි හා අවාසි. හරි, මිශ්‍ර පොහොර භාවිතයේදී ඉස්සෙල්ලා අපි කතා කරලා ඉමු අවාසි ගැන. මම ඉස්සෙල්ලා මේ ඔයාලා වීඩියෝ ක්ලිප් එකේ දකින්න ඇති මේ ජලාකර්ෂණ ජල ධාරිතාවය ගැන. මම ඉස්සෙල්ලා කිව්වා ජලාකර්ෂණ කියන්නේ සාමාන්‍ය විවෘත පරිසරයක පොහොර වර්ග තිබෙද්දී ඒකට ජලය ආකර්ෂණය වෙලා ඒ පොහොර දියවීම ඇති හැකියාවක් තියෙනවා නම්, අන්න එහෙම හැකියාවක් තියෙනවා නම් මෙන්න මේ මිශ්‍ර පොහොර සකසන්න දැන් යොදාගන්නේ නැහැ. දැන් සාමාන්‍ය තාක්ෂණ දියුණුව නිසා තාක්ෂණික දැනුම නොමැති කාලේදී යොදාගත්තා. හැබැයි දැන් යොදාගන්නේ නැහැ. අන්න එහෙම යොදාගත්තේ නැති කාලයේදී සාමාන්‍යයෙන් ඉස්සෙල්ලාම අපි භෝගයකට මිශ්‍ර පොහොර හදද්දී තීරණය කරන්නේ භෝගයේ අවශ්‍යතාවය හා පස්සේ භෝගයේ අවශ්‍යතාවය සාමාන්‍ය නයිට්‍රජන් හා ෆොස්ෆරස් අවශ්‍යතාවය සාමාන්‍ය 25ක් තියෙනවා කියමු. 25ක් අවශ්‍යතාවයක් තියෙනවා නම් අපි බලනවා මේ 25 ලබා දීමට මෙන්න මේ නයිට්‍රජන් ෆොස්ෆරස්ගේ ඍජු රසායනික පොහොර වර්ග දෙකක් එකතු කරලා මෙන්න මේ 25 වෙන විදියට හදනවා. හැබැයි අන්නේ අවශ්‍යතාවය පදනම් කරගෙන විතරයි බලන්නේ මේකට පෝෂක ලබා දෙන්න පුළුවන්ද කියලා. හැබැයි බලන්නේ නැහැ මෙන්න මේ පොහොරවල තියෙන අමිශ්‍ර පොහොරවල තියෙන රසායනික නැත්නම් ජලාකර්ෂණ භාවය, රසායනික ක්‍රියාකාරීත්වය. ඒ ගැන ලොකු අවධානයක් කරන්නේ. මොකද අවශ්‍යතාවය අපිට දැන් ඉක්මනට හදා ගන්න ඕනේ. ශාකයට යොදන්න ඕනේ. ඒක නිසා ක්ෂණිකව මේ විදිහට තීරණය අරගෙන යොදනවා. අන්න ඒකෙදි වෙන දෙයක් තමයි මෙන්න මේ ශාක පෝෂක එකම විදිහට දැන් නයිට්‍රජන් ෆොස්ෆරස් කියන පෝෂකය යොදනවා නම් යොදනකොට වැඩි වෙනවා. දැන් අවශ්‍යතාවය ඉක්මනට තියෙන කරාට වැඩි වෙනවා. දැන් එකම දිගට යොදනවා නම් මේ නයිට්‍රජන් ෆොස්ෆරස් කියන ප්‍රභවය මෙන්න මේ ශාකයට දැන් අපි දන්නේ නැහැ නයිට්‍රජන් ෆොස්ෆරස් මේ 125 කියලා ගත්තට නයිට්‍රජන් අවශ්‍ය ප්‍රමාණය සාමාන්‍ය හිතමු නයිට්‍රජන් 120ක් අවශ්‍යයි, ෆොස්ෆරස් අවශ්‍ය 5යි. හැබැයි අපි මිශ්‍ර කරලා යොදනවා මෙන්න මේ දෙකම 125ක් වෙන විදිහට. එතකොට අපි දන්නේ නැහැ නයිට්‍රජන් වලින් 12.5 දීලා ෆොස්ෆරස් වලින් 12.5 දුන්නොත් අවශ්‍යතාවය 5යි නම් අනිත් පෝෂක ප්‍රමාණය මොකක්ද වෙන්නේ? වැඩිවීමක් වෙනවා. මෙන්න මෙහෙම දිගින් දිගටම මේ විදිහට දුන්නොත් හරියට අවශ්‍යතාවය තියෙන කරන්නේ නැතුව දුන්නොත් මෙන්න මේ පස්සේ මේ පෝෂක එකතු වෙනවා. එකතු වෙලා ශාකයට අනවශ්‍ය බලපෑම් ඇති වෙනවා. නැත්නම් භෝගයේ අවසානයේදී මැරෙන්න පුළුවන්. පස පවා දූෂණය වෙන්න පුළුවන්. නැත්නම්
පෝෂක වැඩි පෝෂක ප්‍රමාණයක් එකතු වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් වෙච්ච උදාහරණයක් තියෙනවා නුවරඑළියේ ෆොස්ෆේට් කියන පෝෂකයේ වැඩි. නුවරඑළිය සාමාන්‍ය ෆොස්ෆේට් කියන පෝෂකයේ යෙදීමට අවශ්‍යතාවයක් නැහැ. බෝගවගාවට ඒ තරම් යොද යෙදීමේදී නැත්තම් පසේ තියලා ඒ තරම් ෆොස්ෆේට් ප්‍රමාණයක් තියෙනවා. අන්න ඒක ලොකු අවාසියක් මෙන්න මේ මිශ්‍ර පොහොර යෙදීමේදී. ඊට පස්සේ තමයි මම කිව්වා මේ මිශ්‍ර පොහොර සකසද්දී සාමාන්‍ය ඒ පොහොර එක පොහොර ප්‍රතිශත නැත්නම් පොහොර ප්‍රමාණයම කිලෝ 25ක අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒකට කිලෝ 25ම මූලද්‍රව්‍ය අඩංගු වෙන පරිදි යොදන්නේ නැහැ. මොකද පූරක ද්‍රව්‍ය යොදනවා. පූරක ද්‍රව්‍ය යොදනවා කියන්නේ ඒක අනවශ්‍යයි භෝගයට පූරක ද්‍රව්‍ය වලින් කිසිම ශාක පෝෂකයක් ලැබෙන්නේ නැහැ ශාකයට. ඒක නිසා පූරක ද්‍රව්‍ය යොදන නිසා ඒවටත් ගොවියාට සිදු වෙනවා මුදල් ගෙවීමක් සිදු කරන්න. ගොවියාට මුදල් ගෙවීමක් සිදු කරන්න වෙනවා කියන්නේ ඒක අවශ්‍යයක් වෙනවා. වැඩි මුදල් අගතයමක් වෙනවා. ඊට පස්සේ මම අර කලින් කිව්වා වගේම පෝෂක අවස්ථාවයක් තීරණය කරන්න නැතුව මේකේ මෙහෙමවත් අවශ්‍යතාවයක් බලන්න නැතුව ශාකයකට දිගින් දිගටම මේ මිශ්‍ර පොහොර යොදනවා නම් මේ මිශ්‍ර පොහොර වල අඩංගු පෝෂක පදාර්ථ ප්‍රමාණය පසේ වැඩි විලා පසේ ඉන්න සුදුජීවික ආකාරයකට අඩපණ වෙන්න පුළුවන්. පස දූෂණය වෙනවා. ශාක වලට ලබා ගැනීමේදී ශාක වලට විෂතාවයක් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ අවශ්‍යතාවය තීරණය කරන්න නැතුව ශාකයට එක් කිරීම. අන්න ඒකත් තියෙන ප්‍රධාන අවාසියක්. මෙන්න මේ තව එකක් තමයි දැන් මේ අමිශ්‍ර පොහොර භාවිතයේදී නම් දැන් අපි දන්නවා මේ ඌනතා ලක්ෂණයක් තියෙනවා නම් මම කලින්මුත් කිව්වා නයිට්‍රජන් ඌනතා ලක්ෂණයක් තියෙනවා කියලා හිතුවොත් එහෙනම් ඒකට යොදන්න ඕනි නයිට්‍රජන් පෝෂක ප්‍රමාණය. හැබැයි අපි ළඟ තියෙන්නේ හිතන්න ෆොස්ෆරස් පොටෑසියම් එකතු කරලා හදපු ප්‍රබලයක්. අපි දන්නේ මේකෙන් දෙනවද නයිට්‍රජන් පෝෂක කියලා. ඒ වුණාට අපි දානවා ෆොස්ෆරස්යි පොටෑසියම්යි. එහෙම දැම්මම කිසිම පළක් නැහැ. මොකද අවශ්‍යතාවය තියෙන්නේ නයිට්‍රජන් යොදන්නේ ෆොස්ෆරස් පොටෑසියම් මිශ්‍රණයක්. ඊට පස්සේ විශේෂිත අවශ්‍යතාවයක් නයිට්‍රජන් කියන එක විශේෂිත අවශ්‍යතාව අනුව පෝෂක තීරණය කරලා පෝෂක යොදන්න නොහැකි වීම ඊළඟට තියෙන ප්‍රධාන ගැටලුවක්. ඊට පස්සේ අපි කතා කරා අර වගේම මෙන්න මේ මිශ්‍ර කිරීමේදී සමහර පූරක ද්‍රව්‍ය වලට අමතරව මේ තව පොහොර බාල කරන්න පුළුවන්. පොහොර බාල කරන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය යූරියා වෙනුවට නැත්නම් යූරියා වෙනුවට ඊට සමාන ස්වරූපයක් තියෙන ලක්ෂණයක් කතා කරලා දේවල් දකින්න තියෙන්නේ. පබළු වැනිය, ඒ වගේ පබළු වගේ වෙන මොකක් හරි යොදන්න පුළුවන්. සාමාන්‍ය පොටෑසියම් වල මිරිස් කුඩු පාට තියෙන්නේ. ඒ වගේ ගඩොල් කුඩු එකතු කරලා යොදනවා සමහර මිශ්‍රණ සකසද්දී. අන්න ඒක බාල කිරීමක් වෙනවා. එන්නේ ටික තමයි මිශ්‍ර පොහොර භාවිතයේ තියෙන ප්‍රධාන ගැටලු ටික. හරි ඊට පස්සේ වාසි ගැන කතා කරොත් වාසි සාමාන්‍ය මිශ්‍ර පොහොර භාවිතයේදී තියෙන ප්‍රධාන වාසියක් තමයි මේ සාමාන්‍ය පෝෂක වර්ග දැන් මූලික පොහොර මිශ්‍රණය වගේ දැන් බණ්ඩි පොහොර මිශ්‍රණය වගේ අපිට අවශ්‍යතාවය දන්නවා. දැන් මේකට පොහොර වර්ග කිහිපයක් අවශ්‍යතාවයක් තියෙනවා. ඒක නිසා කෙලින්ම අපිට වෙන වෙනම ඍජු රසායනික පොහොර වෙන වෙනම යොදන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ යොදීමට ඕනේ නැහැ. මොකද මිශ්‍ර පොහොර තියෙනවා. මිශ්‍ර පොහොර යෙදීමෙන් එහෙම අවශ්‍යතාවයකදී කාලයක් ශ්‍රමයක් ධනයක් කාලයක් කාලයත් ඊට පස්සේ ශ්‍රම වියදමත් ඊට පස්සේ යොදන මූලික වියදමත් මූලිකම වියදමත් ඉතුරු කරගන්න පුළුවන් මිශ්‍ර පොහොර අර විදිහට ප්‍රධාන අවශ්‍යතාවයක් අනුව යෙදීමේදී. අන්න ඒක තමයි සාමාන්‍ය ලොකු වාසියකට තියෙන්නේ. ඊට පස්සේ අය ලොකුවට කතා කරන්න වාසිය නැහැ.
අන්න ඒ ටික තමයි මේ පොහොර මිශ්‍ර පොහොර ගැන කතා කරන්න තියෙන්නේ මූලික දැනුම විදිහට. ඊට පස්සේ අපිට තියෙනවා පොහොර මිශ්‍රණ සැකසීම. පොහොර මිශ්‍රණ සැකසීමේදී මෙන්න මේ ඍජු රසායනික පොහොර භාවිතා කරලා තමයි පොහොර මිශ්‍රණ සකසන්නේ. මේ මිශ්‍ර පොහොර මූලික දැනුම හැටියට අපි දැනගත්තා සාමාන්‍ය වාසි අවාසි කොහොමද මේ පෝෂක පදාර්ථ එකතු වෙන්න ඕනි කියලා දැනගත්තා. ඊට පස්සේ ලොකුවටම කතා කරන්න තියෙනවා පොහොර මිශ්‍රණ සැකසීම. පොහොර මිශ්‍රණ සැකසීමට කලින් කතා කරලා යමු මෙන්න මේ පොහොර වර්ග දෙකටම අදාළ. පොහොර කියන්නේ පොහොර ඔක්කොටම අදාළ. පොදුවේ පොහොර ඔක්කොටම මේ අදාළව කතා කරන්න තියෙනවා පොහොර ඒ කියන්නේ පොහොර පොදුවේ කතා කරන්න තියෙනවා මෙන්න මේ පොහොර පාලනයකින් තොරව නැත්තම් අනිසි විදිහට පසට යෙදීමෙන් නැත්තම් භෝගයකට යෙදීමෙන් ඇතිවන ගැටලු කිහිපයක් ගැන කතා කරන්න තියෙනවා. ඉක්මනට කතා කරමු මොනවාද කියලා. ඒකට අපි විශේෂ නමකින් මේ හඳුන්වනවා මෙන්න මේ අනිසි පොහොර භාවිතය කියලා. එනම් භෝග අවශ්‍යතාවයක් තීරණය නොකර පාංශු අවශ්‍යතාවය නැත්නම් පාංශු ලක්ෂණ තීරණය නොකර භෝගයට අධික විදිහට පෝෂක යෙදීම නිසා සිදු වෙන්න පුළුවන් භෝගයට බලපාන්න පුළුවන් පසට බලපාන්න පුළුවන් ගැටලු තමයි අනිසි පොහොර භාවිතයේදී ඇති වෙන ගැටලු කියලා හඳුන්වන්නේ. මේකෙදි ඇති වෙන්න පුළුවන් ප්‍රධානම ගැටලුවක් තමයි පසේ රසායනික ප්‍රතික්‍රියා සිදු වෙන්න පුළුවන්. අහිතකර රසායනික ප්‍රතික්‍රියා සාමාන්‍යයෙන් මොකක්ද වෙන්න පුළුවන්? මෙන්න මේ පෝෂක ඔයාලා ලක්ෂණ විදිහට දකින්න ඇති මේ ඉස්සර වීඩියෝ ක්ලිප් එකේදී මේ සමහර පෝෂක තියෙනවා පෝෂක පසට යෙදීමේදී ශනිකව පස ක්ෂාරීය වෙනවා. නැත්නම් ශනිකව පස ආම්ලික වෙනවා. අන්න ඒ වගේ pH අගේ වෙනස්කම් වෙන්න පුළුවන්. pH එකේ වෙනස්කම් වෙන්න පුළුවන් පොහොර භාවිත කරාම. එන්නේ විදිහට දැන් අර ස්වල්ප ප්‍රමාණයක් හේතුවම අර විදිහට ඉක්මනට ශාරීය වෙනවා නම් පස ආම්ලික වෙනවා නම් මේක දිගින් දිගට මේදී කොහොම වෙනසක් ඇති වෙයිද? එහෙනම් මෙන්න මේ අහිතකර රසායනික ප්‍රතික්‍රියා වෙන්න පුළුවන්. නැත්නම් පස ආම්ලික භාෂ්මික තත්ත්වයක් වගේ ඇතිවිලා අන්න ඒකෙන් වෙන්න පුළුවන් බලපෑම් ගොඩක් තියෙනවා. මොනවාද සාමාන්‍යයෙන් සුදු ජීවි වර්ධන ක්‍රියා වේගය අඩපණ වෙනවා. ඊට පස්සේ මහා ජීවි ක්‍රියා අඩපණ වෙනවා. ඊට පස්සේ භෝග වලට පෝෂක අවශෝෂණය අඩු වෙනවා. අන්න ඒ වගේ දේවල් වෙනවා. මොකක් නිසාද? අහිතකර රසායනික ප්‍රතික්‍රියා සිදුවීමෙන්. ඊට පස්සේ පාංශු ජීවි ක්‍රියා අඩපණ වෙනවා. මේ වගේම තමයි පාංශු ජීවීන්ට මෙන්න මේ ශාක පෝෂක ලබා දෙන ශාක පෝෂක විෂ සහිත බලපෑම් ඇති කරනවා. විෂ බලපෑම් ඇති කරනවා දිගින් දිගටම යෙදුවොත් ඒක නිසා ඒ කට්ටියකින් කාබනික ද්‍රව්‍ය වියෝජනය කිරීම අඩපණ වෙනවා. එහෙම වුණත් කාබනික ද්‍රව්‍ය වියෝජනය කිරීම අඩපණ වුණොත් මොකද්ද වෙන්නේ? පාංශු ව්‍යුහය සැකසීමට අවශ්‍ය සුදු ජීවීන් නැතුව යනවා. අන්න ඒක දීර්ඝ කාලීනව ගත්තොත් ලොකු බලපෑමක් පසට. ඊට පස්සේ ගැන කතා කරලා දෙනවා මෙන්න මේ නයිට්‍රජන් කියන පොහොර වර්ගය. නයිට්‍රජන් පොහොර කියන පොහොර වර්ගය පසට යෙදුවොත් පසේ ඉන්නවනේ සාමාන්‍ය නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා. නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා වලට මෙන්න මේ නයිට්‍රජන් අඩංගු පොහොර මේ පොඩ්ඩක් අහිත කරයි. ඒක නිසා ඒ නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා ක්‍රියා අඩපණ කරනවා නයිට්‍රජන් පෝෂකය අඩංගු පොහොර දිගින් දිගටම සැපයීමේදී. මෙන්න මේ ප්‍රමාණය ඉක්මවා සාමාන්‍ය පෝෂක යෙදුවොත් මොකද්ද වෙන්නේ? දැන් සාමාන්‍ය අවශ්‍යතාවයේ 100ට ශාකයකට අවශ්‍යතාවය කිලෝග්‍රෑම් වලින් ගත්තොත් කිලෝ 25යි නම් මොකක් හරි පෝෂකයක් අපි යොදනවා කිලෝ 100ක්. කිලෝ 100ක් යොදවම අර 100ට මේ කිලෝ 75ක්ම අපතේ ගිහිල්ලා. එහෙනම් අධික වේදුව කියලා කිසිම ප්‍රයෝජනයක් නැහැ. එහෙනම් ඒක අනිසි මුදල් වැයවීමක්. ඊළඟ එක තමයි අධික මුදල් වැයවීමක් සිදු වෙනවා අනිසි පොහොර භාවිතයේදී.
ඊට පස්සේ මේ මෙන්න මේ නයිට්‍රජන් වගේ පොහොර තියෙනවා. අන්නේ පොහොර වැඩිපුර යෙදුවම ශාකයේ විශාල ශීඝ්‍ර වර්ධනයක් දක්වනවා. ඒ කියන්නේ පත්‍ර නයිට්‍රජන් වල ලොකුවටම පත්‍ර වර්ධනය කිරීම තමයි සිදු වෙන්නේ. අන්නේ විදිහට පත්‍ර ශීඝ්‍ර වර්ධනයක් කරනවා. ඒ කියන්නේ වැඩියෙන් ඉක්මනට පෝෂක දුන්නොත් නැත්නම් නයිට්‍රජන් ප්‍රභාවය දුන්නොත්. අන්න ඒ අවස්ථාවේදී නයිට්‍රජන් විතරක් නෙවෙයි අනිත් පෝෂකත් එහෙමයි. අන්න ඒ අවස්ථාවවලදී මෙන්න මේකේ පත්‍ර මාංශල වෙනවා කියලා කියනවා. එන්නේ මාංශල වුණාම මෙන්න මේ මාංශල පත්‍රවල පලිබෝධකයින් නැත්නම් කෘමීන් සුද්ධජීවීන් කියන්නේ කෘමීන් රෝගකාරක සුද්ධජීවීන් වගේ කට්ටියට ඉන්න පුළුවන් හිතකර පරිසර තත්ත්වයක් නිර්මාණය වෙනවා පත්‍ර මාංශල වීමෙන්. අන්න එහෙනම් මොකද්ද තියෙන අවාසිය අනිසිපෝභාවිතයේ තියෙන ගැටලුවක් තමයි එහෙනම් මේ පරිබෝධ ග්‍රාහීතාවය වැඩි වෙනවා අනිසිපෝභාව භාවිතයේදී. ඊට පස්සේ දන්නවා සාමාන්‍ය ජල මාර්ග හා පස දූෂණ වෙනවා. අධික විදිහට පෝෂක පදාර්ථ වැඩියෙන් එකතු වුණාම පස කොහොමද දූෂණය වෙනවනේ. ඊට පස්සේ ජල මාර්ග දූෂණය වෙනවා කොහොමද? පෝෂක යෙදුවම සාමාන්‍ය තෙත් බිම් වල හරි පෝෂක යෙදුවම පසේ තියෙන පෝෂක සෝදාගෙන යනවා. වැඩිපුර තියෙන පෝෂක සෝදාගෙන යනවා ජල ප්‍රභවවලට. ජල ප්‍රභවවලට ගියාම ජල ප්‍රභවවල තියෙන මොනවාද? ජලජ බැල ඇටි. ජලජ බැල ඇටි වල ගහණය ඉතා ශීඝ්‍ර විදිහටම වර්ධනය වෙනවා. ශීඝ්‍ර විදිහට වර්ධනය වෙලා මොකද්ද වෙන්නේ? ඒවා ජලය ආපහු කුඹුරු වලට ලබා දීමේදී ජල මාර්ග අවහිර වීමට පුළුවන්. නැත්නම් සව සුපෝෂණය වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන් ජල දූෂණයේදී. දැන් අපි ඉස්සෙල්ලා කතා කරන්නේ අනිසි පොහොර භාවිතයේදී ඇති වෙනවා කියලා ගැටලු. එහෙනම් අනිසි පොහොර භාවිතයේදී ඇති වෙනවා ඒ ගැටලු මගහරවාගෙන ශාක පෝෂකත් උපරිම වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා ශාකයට ලබා දීමට නිසි ක්‍රමවේදයක් අවශ්‍යයි. නිසි ක්‍රමවේදයක් අවශ්‍ය නිසා මෙන්න මේකට භාවිතා කරනවා සමතුලිත ශාක පෝෂණයක් කියලා. සමතුලිත ශාක පෝෂණයක් කියන ක්‍රමවේදය භාවිතා කරනවා. මොකද්ද කියන්නේ සමතුලිත ශාක පෝෂණයක් කියන්නේ? භෝගයකට අවශ්‍ය ශාක පෝෂක ප්‍රමාණයයි පසට ලබා දෙන්න පුළුවන් ශාක ප්‍රමාණයයි. ඒ දෙකේ සමබරතාවය රැක ගැනීමේ අරමුණින් හා ප්‍රශස්ත අස්වැන්නක් ලබා දීමට නිවැරදි අවස්ථාවේදී නිවැරදි ප්‍රමාණයෙන් යුතුව පෝෂක සැපයීම තමයි සමතුලිත ශාක පෝෂණය කියන්නේ. මොකද්ද? භෝගයේ අවශ්‍යතාවය හඳුනා ගනිමින් ඊට පස්සේ පසට ලබා දීමේ හැකියාව පවත්වා ගැනීමේ අරමුණෙන් හා භෝගී ප්‍රශස්ත වර්ධනයක් ලබා දීමේ අරමුණෙන් නිවැරදි කාලයේදී නිවැරදි ප්‍රමාණ වලින් පෝෂක සැපීම තමයි සමතුලිත ශාක පෝෂණය කියලා කියන්නේ. එහෙනම් ඒක විස්තර කරොත් සාමාන්‍ය අපි දැනගන්න ඕනි භෝගයේ අවශ්‍යතාවය. භෝගයට යම් පෝෂකයක් අවශ්‍යතාවය දැනගන්න ඕනි. ඊට පස්සේ පසේ මේ පෝෂකය ලබා ගැනීම ඇති හැකියාව දැනගන්න ඕනි. ශාකයේ ලබා ගැනීම හැකියාව දැනගන්න ඕනි. අපි කතා කරා ලබා ගැනීම හැකියාව මොකද්ද? ශාක පෝෂක සුලභතාවය. ඊට පස්සේ පසට ශාක පෝෂක සපයන්නේ කොහොමද? කොච්චර ප්‍රමාණයකදී සපයන්නේ කියලා දැනගෙන එන්නේ අරමුණින් මෙන්න මේ ශාකයේ ඉහළ අස්වැන්නක් ලබා ගැනීම සඳහා අදාළ කාලයේදී අදාළ පෝෂක පදාර්ථ ප්‍රමාණය මේ යෙදීම තමයි සමතුලිත ශාක පෝෂණය කියලා කියන්නේ. එහෙනම් බලමු මෙන්න මේ සමතුලිත ශාක පෝෂණයෙන්
ඇයි අපි එහෙම යෙදුවොත් අපිට තියෙන වාසි මොනවාද කියලා එහෙම අර එහෙම යෙදුවම තියෙන අපිට සාමාන්‍ය වාසි තමයි ඉහළ පොහොර භාවිත කාර්යක්ෂමතාවයක් තියෙනවා. පොහොර භාවිත කාර්යක්ෂමතාවය කියන්නේ මොකද්ද? ඉස්සරහට කොටි ගණන සාමාන්‍ය ශාකයකට ශාක පෝෂක යෙදුවම අන්න ඒ ශාක පෝෂක යෙදීමෙන් කොපමණ ප්‍රමාණයක් ශාකය විසින් ලබා ගන්නවාද කියන එක තමයි පොහොර භාවිත කාර්යක්ෂමතාවය කියන්නේ. අර විදිහට නිසි වේලාවට නිසි කාලයේදී ආරක්ෂා කරලා යෙදුවම පෝෂක අවශ්‍යතාවය තියෙන කල යෙදුවම ඉහළ පොහොර භාවිත කාර්යක්ෂමතාවය ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ භෝගවල හා අස්වැන්නේ ගුණාත්මකතාවය වැඩි වෙනවා. මොකද පොහොර විසවීමක්වත් කිසිම දෙයක් සිදු වෙන්නේ නැහැ. ඒක නිසා පොහොරේ නිසි වර්ධනයට ශාක නිසි වර්ධනයටපත් වෙනවා. ඒක නිසා කිසිම අස්වැන්නේ ගුණාත්මක අඩුවීමක් වෙන්නේ නැහැ. ඊට පස්සේ භෝග අවශේෂවලත් පෝෂක පදාර්ථ ප්‍රමාණය වැඩි. භෝග අවශේෂ ඊට පස්සේ වැඩි නම් ඊට පස්සේ අපිට භෝග අවශේෂ මොන විදිහට යොදන්න පුළුවන් ශේෂ්ත්‍රයට ශාක පොහොරක් විදිහට යොදන්න පුළුවන් භෝග අවශේෂ. ඊට පස්සේ මේ වැඩියෙන් යෙදුවොත් මොනවාද ශාක පාසයේ පෝෂක වැඩි වෙනවා. අන්නේ ප්‍රශ්නේ නැහැ සමානව සමතුලිතව පෝෂක යෙදීමෙන්. අන්න එකක් තියෙන වාසියක් පස්සේ පෝෂක පදාර්ථ ඒක රාශී වීමක් වෙන්නේ නැහැ වැඩියෙන්. ඊට පස්සේ පලිබෝධනාශක අවශ්‍යතාවය අඩුයි. මොකක්ද හේතුව? වැඩියෙන් යෙදුවොත් මම කිව්වා පත්‍ර මාංශ ලැබිලා පලිබෝධ ග්‍රාහීතාවය වැඩි වෙනවා. ඒක නිසා නිවැරදි අනුපාතයෙන් යෙදුවම එහෙම පාත්‍ර මාංශ ලැබීමක්වත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙනම් පලිබෝධ එකතු වීම පලිබෝධ ඒක රාශී වීම අඩුයි. ඒක නිසා පලිබෝධ පලිබෝධ නාශක වලට යන වියදම අඩුයි. ඊට පස්සේ වැඩියෙන් ශාක පෝෂක යෙදීමේදී අපතේ යන ශාක පෝෂක ප්‍රමාණය අඩුයි. මේ වැඩි වෙනවා. වැඩියෙන් පොහොර යෙදුවම අපතේ යන ශාක පෝෂක ප්‍රමාණය වැඩි. සමතුලිත පෝෂක යෙදීමෙන් අපතේ යන ශාක පෝෂක ප්‍රමාණය අඩුයි. ඒකක් තියෙන වාසියක්. ඔන්න ඒ ටික තමයි සාමාන්‍ය සමතුලිත ශාක පෝෂණයේ තියෙන වාසි ටික. හරි ඊළඟ කතා කරමු. දැන් අපි ඉස්සෙල්ලා කතා කරා මේ ටිකකට කලින් කතා කරා. හරි ඊළඟ කතා කරමු. අපි ටිකකට කලින් කතා කරා මේ පොහොර මිශ්‍ර පොහොර ගැන. මිශ්‍ර පොහොර ගැන කතා කරලා පස්සේ දැන් අපිට ඊළඟට තියෙනවා පොහොර මිශ්‍රණ සකසන්න. පොහොර මිශ්‍රණ සකසන්නේ කොහොමද? මිශ්‍ර පොහොර තමයි මිශ්‍ර පොහොර නැත්නම් පොහොර මිශ්‍රණ සකසන්නේ කොහොමද? ඍජු රසායනික පොහොර දෙකක් හෝ තුනක් එකතු කරලා තමයි සකසන්නේ. මෙන්න මේ ක්‍රියාවලිය නිකම්ම කරන්න බෑ. මොකද යම් ක්‍රමවේදයක් තියෙනවා. අවශ්‍ය පෝෂක ප්‍රමාණය භෝගී අවශ්‍යතාවය තීරණය කරලා ඊට පස්සේ අපි යොදන්න ඕනි කොච්චර ප්‍රමාණය වලින්ද කියලා තීරණය කරලා තමයි යොදන්න ඕනේ. අන්න ඒක නිසා පොහොර මිශ්‍රණ සකස් කිරීම ටිකක් යම් දෙයක් තියෙනවා. මේක ඉගෙන ගන්න ලොකුවටම ඉගෙන ගන්න අවශ්‍යයි. ඒක නිසා බලමු කොහොමද මූලික දැනීම් විදියට ගණනය කිරීම කොටස මම ඊළඟ දවසේ කරන්නේ. මොකද ඒකට ලොකු පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕනේ. ඒක නිසා අපි බලමු ඉස්සලා මේ පොහොර මිශ්‍රණය කියන්නේ මොකක්ද කියලා. පොහොර මිශ්‍රණයක් කියන්නේ අර වගේම පෝෂක පදාර්ථ දෙකක් හෝ තුනක් අඩංගු වෙන පරිදි ඍජු පොහොර පෝෂක පදාර්ථ දෙකක් හෝ තුනක් අඩංගු වෙන පරිදි පොහොර මිශ්‍ර කිරීම තමයි පොහොර මිශ්‍ර කර මිශ්‍රණයක් විදිහට සකස් කිරීම තමයි මිශ්‍ර පොහොර කියලා කියන්නේ. මේකෙත් අර වගේම සම්පූර්ණ මිශ්‍රණයි අසම්පූර්ණ පොහොර මිශ්‍රණය කියනවා. අරකම තමයි කතන්දරේ. සම්පූර්ණ පොහොර මිශ්‍රණයට අඩංගු වන්නේ NPK කියන පෝෂක පදාර්ථ තුනම. අසම්පූර්ණ පොහොර මිශ්‍රණයට
අර පෝෂක පදාර්ථ තුනෙන් දෙකක් තමයි අඩංගු වෙන්නේ. අන්න එහෙනම් මෙන්න මේ පොහොර මිශ්‍රණය සකස් කිරීමට පෙර සකස් කරන්න කලින් බලමු මේ මොනවාද අපි මේ ශාකයක නැත්නම් ශාකයකට මිශ්‍ර පොහොරක් ලබා දෙන්න කලින් මිශ්‍ර පොහොරක් සකස් කරන්න කලින් විශේෂ වූ කරුණු තුනක් ගැන අවධානය යොමු කරන්න වෙනවා. නැත්නම් හොයලා බලන්න තමයි කොහොමද මේ පොහොර මිශ්‍රණය සකස් කරන්නේ කියලා. පළවෙනි එක තමයි මෙන්න මේ භෝගයක් තිබ්බොත් භෝගයට අවශ්‍ය පොහොර අවශ්‍යතාවය පෝෂක අවශ්‍යතාවය තීරණය කරන්න ඕනේ. මුලින්ම කතා කරන්නේ බිග් සටහනෙන් ගොඩක්ම අපි කතා කරේ භෝගයේ පෝෂක අවශ්‍යතාවය හරි විදිහට තීරණය කරන්න ඕනේ විභව අසන්නක් ලබා ගන්න. එහෙනම් අවශ්‍යතාවය තීරණය කරන්න ඕනේ මිශ්‍ර පොහොර සකසද්දී. ඊට පස්සේ මේ අවශ්‍යතාවය තීරණය කරද්දී බලන්න ඕනේ සාධක තමයි පළවෙනි එක මොකද්ද? භෝග වලට අවශ්‍ය පෝෂක පදාර්ථ ප්‍රමාණය. මෙන්න මේ පෝෂක පදාර්ථ ප්‍රමාණය තීරණය කිරීමේදී බලන්න ඕනි මෙන්න මේ භෝගයේ වර්ගය. භෝගයේ කුමන වර්ගයට අයත්ද? ඊට භෝගයේ වර්ධන අවධිය. ඊට පස්සේ තව බලන්න පුළුවන් ප්‍රභේදය. මෙන්න මේ කියන ලක්ෂණයන් අනුව භෝගයේ ශාක පෝෂක අවශ්‍යතාවය වෙනස් වෙනවා කියන එකට මෙන්න මේ සියල්ලම බලන්න ඕනේ. පොහොර මිශ්‍රණ සැකසීමේදී සාමාන්‍ය වර්ධක අවධියේදී භෝගයකට ශාක පෝෂක වැඩියෙන් ලබා ගන්නවා. ඊට පස්සේ ඒත් එක්ක බලන්න ඕනේ මේ සාමාන්‍ය ශේෂ්ත්‍රයක තියෙනවා නම් අපි හොයා ගන්න ඕනේ යම් කිසි ශේෂ්ත්‍රයේ කොටසකට කියන ඒකක ශේෂ්ඨ ඵලයක් කියලා. අන්නේ ඒකක ශේෂ්ඨ ඵලයට මෙන්න මේ භෝගයේ අවශ්‍යතාවයට අනුව තියෙන පෝෂක ප්‍රමාණය ඒකක ශේෂ්ඨ ඵලයකට දුන්නොත් දෙන්න ඕනි කොච්චරක්ද කියලා හොයා ගන්න ඕනේ. එහෙනම් ඒකක ශේෂ්ඨ ඵලය ලබා දිය යුතු නැත්නම් ඒකක ශේෂ්ඨ ඵලයකදී ලබා ගන්නා භෝගය විසින් ලබා ගන්නා ශාක පෝෂක අවශ්‍යතාවය තීරණය කරන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි එක තමයි සල්කිලට ගන්න ඕනේ කරුණක් විදිහට පොහොර වර්ගය. අර වීඩියෝ ක්ලිප් එකේදී වල දකින්න ඇති ජලාකර්ෂණ ජල ද්‍රාව්‍යතාවය කියලා. ජල ද්‍රාව්‍යතාවයේදී පොහොර මිශ්‍රණයක් සකසද්දී ජල ද්‍රාව්‍යතාවය වැඩි වෙන්න ඕනේ. ජල ද්‍රාව්‍යතාවය වැඩි වෙලා ජලාකර්ෂක බව අඩු වෙන්න ඕනේ. ජලයේ දියවීමේ හැකියාව වැඩි වෙන්න ඕනේ. ජලයේ ආකර්ෂණය කර ගැනීම හැකියාව අඩු වෙන්න ඕනේ පොහොර මිශ්‍රණයක් සකසද්දී. එහෙනම් මෙන්න මේ පොහොර වර්ගය තීරණය කරන්න ඕනේ ජලාකර්ෂණ භාවයේ වැඩි පොහොර මිශ්‍රණ සකසද්දී යොදාගන්නේ නැහැ. මොකද ඒවා දිය වෙන්න පුළුවන්. අන්න ඒක නිසා පොහොර වර්ගය තීරණය කරන්න ඕනේ. තුන්වෙනි එක තමයි පොහොරවල අඩංගු පෝෂක පදාර්ථ ප්‍රමාණය ප්‍රතිශතය නැත්තම් මේ තුන්වෙනි එක තමයි පොහොරවල අඩංගු පෝෂක ප්‍රතිශතය. එනේ පෝෂක ප්‍රතිශතය දැනගන්න ඕනේ. උදාහරණයක් විදිහට නයිට්‍රජන් වල නම් යූරියා වල නම් නයිට්‍රජන් කොච්චර ප්‍රතිශතයක් තියෙනවද? 146ක් තියෙනවා නයිට්‍රජන් ප්‍රතිශතය. මෙන්න මේ අඩංගු පොහොරවල අඩංගු පෝෂක ප්‍රතිශතය දැනගන්න ඕනේ. මොකද මෙන්න මේ පෝෂක ප්‍රතිශතයට සාපේක්ෂව අවශ්‍ය පොහොර පදාර්ථ ප්‍රමාණය යොදාගෙන ඊට පස්සේ පොහොර වර්ගය තීරණය කරලා ගණනය කිරීමක් යටතේ තමයි පොහොර මිශ්‍රණ සකසන්නේ. මිශ්‍රණ සකසන විදිහ
මිශ්‍රණ සකසන්නේ. අන්න ඒක නිසා පොහොරවල අඩංගු පෝෂක පදාර්ථ ප්‍රමාණයේ ප්‍රතිශතය දැනගන්න ඕනි. එහෙනම් පොහොර මිශ්‍රණය සකසද්දී මූලික කාරණා තුනක් ගැන අවධානය යොමු කරන්න වෙනවා. නැත්නම් කරුණු තුනක් ගැන අවශ්‍යතාවයක් තියෙනවා දැනගන්න. මොනවාද? භෝග වලට අවශ්‍ය පෝෂක පදාර්ථ ප්‍රමාණය දැනගන්න ඕනි. පොහොර වර්ගය දැනගන්න ඕනි. ඒ පොහොර එක පොහොර වල අඩංගු පෝෂක පදාර්ථ ප්‍රමාණයේ ප්‍රතිශතය දැනගන්න ඕනි. පොහොර මිශ්‍රණයක් සකසද්දී මෙන්න මේ කියන දේවල් දැනගත්තේ නැතුව, ඒ කියන්නේ කිසිම මොකුත් දන්නේ නැතුව ශාක පෝෂ මිශ්‍රණයක් සකසුවොත් මොනවා වෙන්න පුළුවන්ද? මිශ්‍රණයක් සකසුවොත් සමාන ජලාකර්ෂණ භාවය සැලකිලියට ගන්න නැතුව මිශ්‍රණ සකස් කිරීමේදී වෙන්න පුළුවන් දෙයක් තමයි පොහොර දිය වෙන්න පුළුවන්. පොහොර දිය වෙන්න පුළුවන්. ඊට පස්සේ සමහර තියෙනවා සමහර පොහොර වර්ග තියෙනවා විශේෂයෙන්ම නයිට්‍රජන් අඩංගු පෝෂක වර්ග ඇමෝනියා විදිහට වාෂ්ප වෙන්න පුළුවන්. ඒ පොහොර වල අඩංගු මේ මිශ්‍ර පොහොර සැකසුවාන් පස්සේ ඒ පොහොරේ තියෙන නයිට්‍රජන් ඇමෝනියා විදිහට වාෂ්පීකරණයක් වෙන්න පුළුවන්. නැත්නම් ඉවත් වෙන්න පුළුවන්. පොහොර මිශ්‍රණ මේ කියන කාරණා සැලකිල්ලට නොගෙන පොහොර මිශ්‍රණ සකස් කිරීමේදී. ඊට පස්සේ තව දෙයක් වෙන්න පුළුවන්. මේ පෝෂක තීර වෙන්න පුළුවන්. මිශ්‍ර කරාට පස්සේ පෝෂක යම් ප්‍රතික්‍රියාවත් එක්ක මේ පෝෂක නැති වෙන්න පුළුවන් යම් පෝෂකයක්. අන්න ඒ වගේ ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. මේ නිසි ක්‍රමවේදයකට පොහොර මිශ්‍ර කරේ නැත්තම්. එහෙනම් මම කිව්වා ප්‍රධාන කරුණු තුනක් ගැන සැලකිල්ලට ගෙන තමයි පොහොර මිශ්‍රණය සකස් කරන්නේ. ඊට අමතරව තව ප්‍රධාන කියන්නේ සාමාන්‍ය පොහොර මිශ්‍ර කිරීමේදී මිශ්‍ර කිරීම පිළිබඳව විද්‍යාඥයෙක් හොයාගෙන තියෙනවා. මේ මිශ්‍ර කරන්න ඕනි කොයි පොහොර වර්ග එකට එකතු කරලාද නැත්නම් ඒක එකතු කරන්නේ නැතුවද කියලා දැනගන්න එක විද්‍යාඥයෙක් හොයාගෙන තියෙනවා. සටහනක් හදලා තියෙනවා. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේ සටහන. මෙන්න මේ සටහන ඇන්දේ ටීහන් කියන විද්‍යාඥයා තමයි සටහන ඇන්දේ. මෙන්න මේකේදී තියෙන ඔයාලට පේනවා නේද මේ විශාල ඉරි තියෙනවා. විශාල ඉරි තියෙන පෝෂකය ඉංග්‍රීසි වලින් තියෙන මේක ලොකුවට දැනගන්න ඕනේ. මේ ගීහන්ගේ සටහනින් කියන්නේ මොකද්ද කියලා නිකන් දාලා අවබෝධයක් තියාගන්න. ඒ කියන්නේ ගීහන්ගේ සටහන යොදාගන්නේ පොහොර මිශ්‍ර කිරීම පිළිබඳ දහසක් ගැනීමට තමයි ගීහන්ගේ සටහන යොදාගන්නේ. මෙන්න මේකෙදි දැනගන්න ඕනේ මෙන්න මේ ලොකු ඉරි වලින් කියවෙන දේ. ලොකු ඉරි වලින් කියවෙන දේ ඒ අදාළ පෝෂකයේ තියෙනවානේ. දැන් වටේට තියෙනවා ඒ අදාළ පෝෂකය. ඒ පෝෂක ලොකු ඉරි දිගේ යනවා. ලොකු ඉරි දිගේ දෙකක් ගිහිල්ලා එක පෝෂකයකින් ඉඳන් අනිත් පෝෂකයකට යන්නේ ලොකු ඉරක්. ඊට පස්සේ තව පෝෂකයක් ඇවිල්ලා ඊට කපාගෙන යනවා. අන්න ඒ කපාගෙන යනවා නම් එන්නේ පෝෂක වර්ග දෙක පොහොර වර්ග දෙක මිශ්‍ර කිරීමට සුදුසු නැහැ. එහෙනම් ලොකු ඉරි දෙකක් කැපෙනවා නම් මිශ්‍ර පොහොර සැකසීම නොකළ යුතුයි. ඊට පස්සේ මධ්‍යම කියන්නේ පොඩි කුඩා ඉරි වලට අමතරව කුඩා ඉරිත් නෙමෙයි ලොකු විශාල ඉරිත් නෙමෙයි ඒ මීඩියම් සයිස් ඒ රූල් විශාල රූල් එකකට කැපෙනවා කියලා හිතමුකෝ. අන්න එහෙමනම් කරන්න තියෙන්නේ නැත්නම් කුඩා එකට හරි කැපෙනවා නම් අන්න ඒ අවස්ථාවේදී කරන්නේ ඒක දැන් පොහොර මිශ්‍රණයක් සකස් කරලා භෝගයට යෙදීමට ආසන්න මොහොතේදී ඒ පෝෂකය යොදලා භෝගයට ලබා දීමට පුළුවන්. ඊට පස්සේ කුඩා ඉරි වලින් කුඩා ඉරි කිසිම ගැටලුවක් නැහැ. කුඩා ඉරි කොතනින්ද කැපුණා? කුඩා ඉරි කැපෙන තැන නැත්නම් කුඩා ඉරි වලින් කියවෙන පෝෂක මිශ්‍ර කිරීමට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. අන්න එහෙම තමයි ගිහියන්ගේ සටහනින් අදහස වෙන්නේ. මෙන්න මේ ටික තමයි පොහොර පාඩමේ මූලික විදිහට අපි දැනගත්තේ
පොහොර වර්ග කීපයක් ගැන දැනගත්තා. ඊට පස්සේ රසායනික පොහොර ගැන දැනගත්තා. රසායනික පොහොර වලින් ඍජු පොහොර, මිශ්‍ර පොහොර ගැන දැනගත්තා. ඊට පස්සේ පොහොර මිශ්‍රණ සකස් කරන්න අවශ්‍යයි. මිශ්‍රණ සකස් කිරීමේදී මූලික කරුණු ටික දැනගත්තා. මිශ්‍රණ සකස් කරන්න ඕනි යම් ක්‍රියාපටිපාටිකට අනුව. ඊට පස්සේ ඒකදී හොයාගන්න පුළුවන් මූලික අවශ්‍යතාවයන් තුනක් තියෙනවා. ඒක දැනගත්තා. ඊට පස්සේ ගේහම්ගේ සරහන් පිළිබඳ දලාදස ලබා ගත්තා. ඊට පස්සේ ඊළඟට කියනවා මේ පොහොර මිශ්‍ර කරන්න. මිශ්‍ර කරන්න එහෙම නිකම්ම මිශ්‍ර කරන්න බෑ. ගණනය කිරීමක් කරලා තමයි මිශ්‍ර කරන්න ඕනි පෝෂක පදාර්ථ ප්‍රමාණය අනුව. අනේ ගණනය කිරීම ඊළඟ වීඩියෝ එකේ කතා කරනවා. මේක පොහොර මිශ්‍රණ කියන කොටස ඉවර නෑ. ඊළඟ වීඩියෝ එකේදී ඉතින් පොහොර මිශ්‍රණ යටතේ තියෙන රසායනික පොහොර ගණනය කිරීම ගැන කතා කරනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකට හමු.